එහෙනම් ඝණයක් ද්‍රව බවට පත් වෙනවා. ඝන අවස්ථාව ද්‍රව අවස්ථාව බවට පත් වෙනවා. අපි කියනවා අවස්ථාව විපර්යාසයට ලක් වෙනවා කියලා. ඝන අවස්ථාව ද්‍රව අවස්ථාව බවට පත් වෙනවා. අපි කියනවා අවස්ථාව විපර්යාසයකට ලක් වෙනවා කියලා. එතකොට බලන්නකෝ මෙතන උෂ්ණත්වයත් 0යි සෙල්සියස්. මෙතන උෂ්ණත්වයත් සෙල්සියස් 0. අවස්ථා දෙකේදී උෂ්ණත්වය වෙනස් වෙලා තියෙනවද? නැහැ. එහෙනම් උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව පදාර්ථය එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට සංක්‍රමණය වීම අපි කියනවා අවස්ථා විපර්යාසය කියලා. ආපහු කියන්න. උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව පදාර්ථය එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට සංක්‍රමණය වීමට අපි කියනවා අවස්ථා විපර්යාසය කියලා. මෙතන තියෙන්නේ අයිස් බිඳුව අයිස් පවතින්න පුළුවන් උපරිම උෂ්ණත්වය. ජලයේ බවට පත් වෙනවා. ජලයේ පවතින අවම උෂ්ණත්වය බිඳුව. ගමුකෝ අපි මෙතන ද්‍රව ජලයේ තියෙනවා. ද්‍රව ජලයේ පත් වෙනවා ජල වාෂ්ප බවට. නැත්නම් වාෂ්ප බවට පත් වෙනවා තාපාංකයේදී. ද්‍රව ජලයේ පවතින්න පුළුවන් උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. ද්‍රව ජලයේ පවතින්න පුළුවන් උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. වාෂ්ප බවට පත් වුණාම වාෂ්ප තියෙන්න පුළුවන් අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. වාෂ්ප තියෙන්න පුළුවන් අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. එහෙමනම් මෙතන ද්‍රව ජලයේ වාෂ්ප බවට පත් වෙනවා. උෂ්ණත්වය වෙනස් වුණාද? නැහැ. එහෙනම් පදාර්ථයේ උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවක් දක්වා සංක්‍රමණය වීමට අපි කියනවා අවස්ථා විපර්යාසය කියලා. පදාර්ථයේ උෂ්ණත්වය වෙනස් වීමකින් තොරව එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට සංක්‍රමණය වීමට අපි කියනවා මොකක්ද? අවස්ථා විපර්යාසය කියලා. මේක තමයි අපි ගිය සතියේ කතා කරේ. මේ අතර කතා කරා කියවට කතා කරේම නෑ වගේ හේතුව අපි පන්තිය කරන ගමන් පන්තිය කට් වුණා. හරි. දැන් මෙන්න මේ අවස්ථා විපර්යාසයේදී ඝන ද්‍රව වායු කියන අවස්ථා තුන තමයි අපි කතා කරන්නේ. ඝනයක් ද්‍රව වෙනවා ද්‍රවයක් වායු වෙනවා. මම ඔය ටියුට් එකේ ගිය සතියේ ඔයගලන්ට කිව්වා මේ දෙන්නේ ටියුට් එක. මෙන්න මේක. එක් අවස්ථාවක පවතින පදාර්ථය වෙනත් අවස්ථාවකට පරිවර්තනය වීම අවස්ථා විපර්යාසය නම් වෙනවා. එහෙනම් ඝන ද්‍රව වායු අතර තමයි අවස්ථා විපර්යාසය සිද්ධ වෙන්නේ. ඝන ද්‍රව වායු අතර තමයි අවස්ථා විපර්යාසය සිද්ධ වෙන්නේ. එහෙමනම් මෙන්න ඝන මෙන්න ද්‍රව මෙන්න වායු. ඝන ද්‍රව වායු. ආගේ මයික් එකක් ඔන් වෙලා වගේ. ඝන ද්‍රව වායු. එතකොට අපි මෙතන ගමු පුරුදු අවස්ථාව ද්‍රව ජලය. ද්‍රව ජලය. ද්‍රව ජලයේ මිදුනාම වෙන්නේ අයිස්. ද්‍රව ජලයේ වාෂ්ප වුණාම ගන්නවා ජල වාෂ්ප. තාප මිතිය තමයි ටියුට් එක. මේ දෙන්නේ. මෙන්න මේ ටියුට් එකේ තාප මිතිය කොටස තමයි කතා කරන්නේ. පිටු අංකයේ තාප මිතිය එකේ පළවෙනි එක. මේ ටියුට් එක අදින් ඉවර වෙනවා. මේ ගිය මාසේ දීපු ටියුට් එකක් තමයි. මම මේකේ PDF එක ඔයගලන්ට දැම්ම මං හිතන්නේ. right. එතකොට ජලයේ අපි හිතමු පවතින උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි කියනවා. එහෙනම් එයා ජල වාෂ්ප බවට පත් වෙන්න 100ට රත් වෙන්න ඕන. අයිස් බවට පත් වෙන්න සෙල්සියස් අංශක 0 බවට පත් වෙන්න. ඒ කියන්නේ මෙන්න මේ 30 ජලය උපරිම එනවා 100 ජලය දක්වා එනවා.
සෙල්සියස් අංශක 30 ජලය සෙල්සියස් අංශක 100 ජලය දක්වා එනවා. ඒ 100 ජලය තමයි ඊගාට ජල වාෂ්ප බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ කොටස අපි කතා කරා පළවෙනි කොටසේදී. ජලය 30 ජලය 100 දක්වා රත් කිරීමට අවශ්‍ය කරන තාපය. අපි ගත්තොත් ඒක Q1යි කියලා. Q1 ගණනය කරේ mCT තමයි. Q1 ගණනය කරේ mCT තමයි. දැන් ඒ කොටස් පුළුවන්. අද මේ 100 තියෙන ජලය 100 තියෙන ජල වාෂ්ප බවට පත් වෙන එක කතා කරමු. 100 තියෙන ජලය 100 තියෙන ජල වාෂ්ප බවට පත් වෙන එක කතා කරනවා. එතෙන්දී අවශ්‍ය කරන තාපය අපි හිතමු Q2යි නම් ඔය Q2 කියන්නේ ඇත්තටම m වාරයක් L කියන එක. Q2 කියන්නේ mL කියන එක. එතකොට 30 තියෙන ජලය 100 තියෙන වාෂ්පයේ බවට පත් වීම සඳහා අවශ්‍ය කරන මුළු තාපය කියන්නේ මොකන්ද? Q1 ධන Q2. 30 තියෙන ජලය 100 තියෙන වාෂ්පයේ බවට පත් වීම සඳහා අවශ්‍ය කරන මුළු තාපය Q1 ධන Q2 වෙනවා. right IMS එකේ ටියුට් තියලා දෙන්නේ. ඔව් IMS එකේ තියලා දෙන්නේ golden key එකේ ටියුට් තියලා දෙන්නේ. ඔයගලන්ගේ ටියුට් දෙකක් තියෙනවා. මේ මාසයේ කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් මෙන්න මේ පාඩම භ්‍රමණ චලිතය. මේක ටිකක් අමාරු පාඩමක්. මම ඒ ඉඳ ගොඩක් ඒක හිමීට තමයි කරන්නේ. මේක භ්‍රමණ චලිතේ පාඩම. ඊගාවට තව ටියුට් එකක් තියෙනවා බහුඅවයවික රසායනය කියලා. එතන පාඩම් දෙකක් යනවා. ෆිසික්ස් පාඩම මේ පාඩම යනවා. බහුඅවයවික රසායනය යනවා රසායන විද්‍යාවේ පාඩම. ටියුට් එකක් දැනට නැහැ මං ගාව. ඔක්කොම පන්ති වල දීලා තියෙන්නේ. ඒතකොට කෙමිස්ට්‍රි පාඩමයි ටියුට් එකයි යනවා. අමාරු පාඩමක් මේක. භ්‍රමණ චලිතය. ඕගලන් විතරක් නෙමෙයි. ඒ ලෙවල් ෆිසික්ස් කරන අයටත් පොඩක් අමාරුයි. ඒක අපි බදාදා වගේ දවසකට දාලා කරමු. සෙනසුරාදාට රසායන විද්‍යාව ටික කරමු. right. හරි. දැන් එහෙනම් මෙතනේ ඔයගලන්ට මතක තියාගන්න ඕනේ 30 තියෙන ජලය 100 තියෙන ජලය බවට පත් වෙනම නම් ඒ 100 ජලය 100 වාෂ්පයේ බවට පත් වෙනම නම් අවශ්‍ය කරනවා තාප අවස්ථා දෙකක්. ඔව් ගෲප් ක්ලාස් එකෙත් වෙනමම තියෙනවා ටියුට් එකක්. ගෲප් ක්ලාස් එකට දීලා දෙනවා මෙන්න මේ ටියුට් එක ලොකු ටියුට් එකක්. ඒක මෙන්න මේ જાතිය තනිකරම බහුවර්ණ විවරණත් එක්ක යන ටියුට් එකක් තියෙන්නේ. මේ ටිකක් ලොකු ටියුට් එකක් ඒක. ඒකත් තියෙනවා. right මොකක් හරි IMS එකට එන්න අමාරු අය ඉන්නවනම් group එකට දාන්න message එකක් නැත්නම් මට පුද්ගලිකව දාන්න. මම එතකොට පියන්තයට ඒක forward කරපුවා මෙයා මොකක් හරි එතනින් දෙයක් කරා. right එහෙනම් මෙන්න අවස්ථා විපර්යාසය කතා කරන්න ලැහැත්ති වෙන්නේ. right අපි බලමු ඝණයක් ද්‍රව බවට පත් වෙනවා. ඝණයක් ද්‍රව බවට පත් වෙනවා. අයිස් දිය වෙනවා. එහෙමනම් ඝන ද්‍රව බවට පත් වීම අපි කියනවා ඝණයක් ද්‍රව බවට පත් වීම විලයනය. ඊයේ සතියේ ලියාගත්තේ නැති ටික. ඝණයක් ද්‍රව බවට පත් වීම විලයනය. ඝණයක් ද්‍රව බවට පත් වීම විලයනය. ඊළඟට ද්‍රවයක් ඝන බවට පත් වෙනවා. මේක දුන්නද කොහෙද මට මතක විදියට. ද්‍රවයක් ඝන වෙනවා. අයිස් බවට පත් වෙනවා ජලය. මිදීම. මේක දුන්නලු. ඊගාවට එනම් මම කියාගෙන යන්නම්. ද්‍රවයක් වාෂ්ප බවට පත් වීම. වාෂ්පීකරණය. මුක්තතාවයේ තියෙන්නේ හරි. ද්‍රවයක් වාෂ්ප බවට පත් වීම වාෂ්පීකරණය. වාෂ්පයක් ද්‍රවයක් බවට පත් වීම සංඝනීභවනය. වාෂ්පයක් ද්‍රවයක් බවට පත් වීම
සංඝනීභවනය. ඝනයක් වාෂ්ප වීම ඌර්ධව පාතනය. ඌර්ධව පාතනය. ඝනයක් වාෂ්ප බවටපත් වීම ඌර්ධව පාතනය. වාෂ්පයක් ඝන වීම ප්‍රති ඌර්ධව පාතනය. වාෂ්පයක් ඝන වීම ප්‍රති ඌර්ධව පාතනය. ඉස්කෝලේ පටන් ගයි මට හිතෙන්නේ වැඩි කල නොගොස් තව ලබන මාසයේ මැදක් විතරනකොට මේගොල්ලෝ පටන් ගන්න තමයි ප්ලෑන් කරන්නේ. පන්ති නම් පටන් ගන්න දෙන එකක් නැහැ. පන්තිකින් තව මාස දෙකක් විතර ඔන්ලයින් එක තමයි යන්න වෙන්නේ. හරි. අපි එනවා গুপ্ত තාපේ. গুপ্ත තාපේ. මොකක්ද මේ গুপ্ত තාපේ කියලා කියන්නේ? গুপ্তයි කියලා කියන්නේ මොකක්ද? අමාරක් අයට කියනෝනේ අම්මෝ ඔයා නම් මාර গুপ্ত චරිතයක් කියලා. ඒ කියන්නේ හිතා ගන්න බෑ. গুপ্তයි කියලා කියන්නේ හිතා ගන්න බෑ. මේක අහගන්න මේ පාඩම ටිකක් අමාරුයි. නිකන් අනම්මනම් කර කර ඉන්න අන්තිමේදී හොයාගන්න බැරි වෙයි මොකද්ද උනේ කියලා ගානක් හදනවා. දැන් ජලයේ තියෙන. හිතන්නකො කාමර උෂ්ණත්වයේ අපි හිතමු සෙල්සියස් අංශක දියේ තියෙන්නේ කියලා. සෙල්සියස් අංශක දියේ තියෙනවා ජලය. එතකොට මේ දියේ තියෙන ජලය රත් කරනවා සෙල්සියස් අංශක 100 දක්වා. දියේ තියෙන ජලය සෙල්සියස් අංශක 100 දක්වා රත් කරනවා. 100 දක්වා රත් කරොත් ඒ තියෙන්නේ ජලයේම තමයි. හැබැයි අපි තවදුරටත් රත් කරොත් මේ 100 ජලය පත් වෙනවා 100 වාෂ්පයේ බවට. 100 ජලය පත් වෙනවා 100 වාෂ්පයේ බවට. ඒතකොට 100 ජලය 100 වාෂ්පයේ බවට පත් වෙනවා. බලන්නකො මෙතන උෂ්ණත්වය වෙනස් වෙලා දිනවද? නෑ. උෂ්ණත්වය වෙනස් වෙලා නැහැ. 100 තියෙන්නේ 100මයි උෂ්ණත්වය. හැබැයි මෙතෙන්දී ලබා ගත්තා නම් තාපයක් Q1 කියලා. මෙතෙන්දී තාපයක් ලබා ගන්නවා ඒක Q2. මෙතෙන්දී තාපයක් ලබා ගත්තා Q1, මෙතෙන්දී තාපයක් ලබා ගත්තා Q2. හැබැයි මේ තාපයේ ගියේ උෂ්ණත්වය වැඩි කරන්න. එහෙනම් මෙතන උෂ්ණත්වය ඉහළ නැංවීම. මෙතන තාපයේ ගියේ උෂ්ණත්වය ඉහළ නැංවීම. මෙතන තාපයේ උෂ්ණත්වය ඉහළ නැංවන්න කියලා දිනවද? නැහැ. එහෙනම් අපි දීපු තාපයට වෙච්ච දෙයක් නැහැ වගේ. උෂ්ණත් දැන් මෙතන නම් 30 තියෙන එක 100 දක්වා වැඩි වීමේදී උෂ්ණත්වය වැඩි වෙලානේ තියෙන්නේ. 30 තියෙන එක 100 දක්වා වැඩි කිරීමේදී උෂ්ණත්වය වැඩි වෙලා තියෙන්නේ. හැබැයි මෙතන තාපය අරගෙන තියෙන උෂ්ණත්වය වැඩි වෙලා නැහැ. අන්න ඒ තාපය මොකද කරලා තියෙන්නේ? හැංගිලා වගේ ගිහිල්ලා. එහෙනම් මෙතන මේ තාපයට අපි කියනවා මොකක්ද කියලාද? গুপ্ত තාපය. අන්න ඒකටයි අපි කියන්නේ গুপ্ত තාපය කියලා. එහෙමනම් গুপ্ත තාපය කියලා කියන්නේ පදාර්ථයේ උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව. පදාර්ථයේ උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව අවස්ථා විපර්යාසයක් සඳහා ජලයේ ජල වාෂ්ප අවස්ථා විපර්යාසය. අවස්ථා විපර්යාසයක් සඳහා අවශෝෂණය කරනු ලබන තාපය හෝ අවස්ථා විපර්යාසයකදී පිට කරනු ලබන තාපයට අපි කියනවා මොකද? গুপ্ত තාපය කියලා. එනම් පදාර්ථයේ උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවක දක්වා සංක්‍රමණය වීමේදී පිට කරනු ලබන හෝ අවශෝෂණය කරනු ලබන තාපයට අපි කියනවා මොනවා කියලාද? গুপ্ত තාපය කියලා. right. එහෙනම් අපි ලියමු গুপ্ত තාපය. ලියන්න. පදාර්ථය
උෂ්ණත්වය වෙනස් වීමකින් තොරව පදාර්ථය උෂ්ණත්වය වෙනස් වීමකින් තොරව පදාර්ථය උෂ්ණත්වය වෙනස් වීමකින් තොරව එක් අවස්ථාවක සිට එක් අවස්ථාවක සිට එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවක් දක්වා තවත් අවස්ථාවක් දක්වා ගමන් කිරීමේදී තවත් අවස්ථාවක් දක්වා ගමන් කිරීමේදී තවත් අවස්ථාවක් දක්වා ගමන් කිරීමේදී පිට කරනු ලබන හෝ පිට කරනු ලබන හෝ පිට කරනු ලබන හෝ අවශෝෂණය කරනු ලබන තාපයයි පිට කරනු ලබන හෝ අවශෝෂණය කරනු ලබන තාපයයි එතකොට අපි කතා කරනවා ගුප්ත තාපයේ ප්‍රධාන අවස්ථා දෙකක් ගුප්ත තාපයේ ප්‍රධාන අවස්ථා දෙකක් කතා කරනවා එකක් තමයි විලයනයේ ගුප්ත තාපය ඔයගොල්ලෝ දන්නවා විලයනය කියන්නේ මොකක්ද විලයනය කියලා කියන්නේ දිය වෙනවා කියන එක. එහෙනම් මෙතන තියෙනවා එක ගුප්ත තාපයක් අපි කියනවා විලයනයේ ගුප්ත තාපය. විලයනයේ ගුප්ත තාපය. අනිත් එක තමයි වාෂ්පීකරණයේ ගුප්ත තාපය. වාෂ්පීකරණයේ ගුප්ත තාපය. මේක අපිට ලේසියෙන් මෙහෙම මතක තියාගන්න පුළුවන්. මෙතන හිතන්නකො අයිස් කෑල්ලක් තියෙනවා. අයිස් කෑල්ලක් තියෙනවා. එයා සෙල්සියස් අංශක බිඳුවේ තියෙනවා. අයිස් කෑල්ලක් තියෙනවා. එයා තියන්නේ සෙල්සියස් අංශක බිඳුව. මෙයා පත් වෙනවා සෙල්සියස් අංශක බිඳුවේම තියෙන ජලයේ බව. සෙල්සියස් අංශක බිඳුවේම තියෙන මොනවාද බවට පත් වෙන්නේ? ජලයේ බවට පත් වෙනවා. එහෙනම් විලයනයක් තියෙනවා. එහෙනම් අපි ඒකට කියනවා විලයනයේ ගුප්තතාවය. හැබැයි මං කියුට් එකේ දීලා තින්නේ ඊට වඩා වෙනස් වචනයක්. විලයනයේ මෙන්න මෙතෙන්න දාලා තිනවා විශිෂ්ට කියලා එකක්. විලයනයේ කියලා දාලා විශිෂ්ට කියලා ගුප්තතාවයක් කියලා දාලා තියෙනවා. පොඩි වෙනසයි එන්නේ. මෙතන ගන්නවා අයිස් කිලෝග්‍රෑම් එකක්. අයිස් කිලෝග්‍රෑම් එකක්. එහෙනම් අයිස් කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් අංශක බිඳුවේ පවතින අයිස් කිලෝග්‍රෑම් එකක් බිඳුවේ පවතින ජලය බවට පත් කිරීම සඳහා අපි දෙනවා නම් Q කියලා තාපයක් අන්නේ තාපයට අපි කියනවා මොකද කියලාද විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. අයිස් කිලෝග්‍රෑම් එකක් විශිෂ්ට කියලා આવත් අනිවාර්යෙන් ස්කන්ධ එකක් වෙනවා. අයිස් කිලෝග්‍රෑම් එකක් බිඳුවේ පවතින්නේ බිඳුවේ තියෙන ජලයේ බවට පත් කිරීම සඳහා සපේන තාපය Q නම් Qට තමයි අපි කියන්නේ මොකක් කියලාද විලයනයේ ගුප්ත තාපය. මොන ගුප්ත තාපයේද? විශිෂ්ට ගුප්ත තාපය කියලා කියනවා. right දැන් එනවා මම වාෂ්පීකරණය. සෙල්සියස් අංශක 100 තියෙනවා ජලයේ. සෙල්සියස් අංශක 100 තියෙන ජලය. සෙල්සියස් අංශක 100 තියෙන ජලය වාෂ්ප බවට පත් කරනවා. ඒ කියන්නේ ජල වාෂ්ප බවට පත් කරනවා සෙල්සියස් අංශක 100ෙන්. මේ දෙන්නේ වාෂ්ප. එයා දින්නේ සෙල්සියස් අංශක කීයද? 100. සෙල්සියස් අංශක 100 මෙතන දින්නේ ජලය. උෂ්ණත්වය වෙනස් වෙලා නැහැ. හැබැයි
අවස්ථාව වෙනස් වෙලා දිනවා ද්‍රව අවස්ථාව මොන අවස්ථාවද? වායු අවස්ථාව. එහෙනම් මෙතන තියෙන්නේ මොකන්ද? වාෂ්පීකරණයක් තමයි තියෙන්නේ. මෙතන තියෙන්නේ වාෂ්පීකරණය. එහෙනම් උෂ්ණත්වය වෙනස් වෙලා නැත්තම් ඒ දීපු තාපය හැංගිලා ගිහිල්ලා. එහෙනම් මෙන්න අපි දෙන්නා Q කියලා තාපයක්. ඒ Q තාපය මොකද වෙලා දෙන්නේ? හැංගිලා ගිහිල්ලා. එහෙනම් වාෂ්පීකරණයේ গুপ্ত තාපය. තාපාංකයේ පවතින ද්‍රවයක් උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව එහි වායු කලාපයට පත් කිරීම සඳහා ලබා දිය යුතු තාපය එහි වාෂ්පීකරණයේ গুপ্ত තාපය. එමයි අර්ථ දක්වන්නේ. මං හැබැයි එහෙම නෙමෙයි දීලා දෙන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා. එහෙනම් මෙතෙන් දාලා දෙනවා ආයේ විශිෂ්ට කියලා. විශිෂ්ට කැලලක් දාලා දෙනවා. එහෙනම් විශිෂ්ට වෙනව නම් මෙන්න මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් ගන්න. කිලෝග්‍රෑම් එකක් ගන්න. එහෙනම් ඒකක ස්කන්ධයක් සහිත තාපාංකයේ පවතින යම් ද්‍රවයක උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව එහි වාෂ්පය බවට පත් කිරීමට සැපිය යුතු තාපය අපි කියනවා කියලාද? වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා කියනවා. ඔන්න ඔය කතන්දරය තමයි අද අපි කරන්නේ. මේ අර්ථ දැක්වීම් දෙක මතක තියෙන්න ඕනේ. සමීකරණ දෙකක් ගන්නවා. එතනින් යාට ගණන් ටිකක් හදන්නයි තියෙන්නේ. ඔනම් පැහැදිලි කරා. දැන් මම එනවා නෝට් එකට. අපි ලිව්වා গুপ্ত තාපය. গুপ্ত තාපයේ ප්‍රධාන අවස්ථා දෙකකි. ඔන්න පැහැදිලි නැති වෙච්ච කෙනෙක් ඉන්නවනම් නැවත පොඩ්ඩක් අහගන්න. වීඩියෝ එක නැක්ටි. ඔව් මොනවා කරන්නද මේ මම ඔය මේව දෙකම ගහලා තියෙන්නේ. ඩයලොග් එකේ නම් සිග්නල් පෙන්වන්නේ නැහැ. SLT එකෙන් තමයි යන්නේ. හැමදාම අපි report නම් කරනවා. අපිට විතරයි report වෙන්නේ. බලමු මේ රෙකෝඩින් එක හෙට උදේට දානවනේ පොඩ්ඩක් අපහසුතාවය මැද්දයන් ඉතින් වෙන මොනව කරන්නද? ලංකාවේ ඉතින් ටෙලිකොමියුනිකේෂන් වල හැටි. මෙන්න තියෙනවා ඝන. මෙයාපත් වෙනවා ද්‍රව බවට. එතකොට මෙයාට ලබා දෙනවා Q කියලා තාපයක්. Q කියලා තාපයක් ලබා. මෙන්න මෙයාගේ ස්කන්ධ එකක් නම් ඒකක ස්කන්ධයක් ස්කන්ධ එකක් වෙනවා නම් ස්කන්ධ ඉරෙන් යටට වෙනවා. ඒකක ස්කන්ධයක් නම් ස්කන්ධ ඉරෙන් යටට වෙනවා. ඒකක ස්කන්ධයක් එහි ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් කිරීම සඳහා ලබා දෙන තාපය Q. ඒකක ස්කන්ධයක් කිලෝග්‍රෑම් එකක්. උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව මෙතන උෂ්ණත්වයේ තීටා නම් මෙතනත් උෂ්ණත්වයේ තීටාම තමයි. එහි ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් කිරීම සඳහා ලබා දිය යුතු තාපය එහි විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය වෙනවා සිම්පල් එක. මේක තමයි සම්මත සංකේතයේ විලයනයේ විශිෂ්ට গুপ্ত තාපයට. Q උක්ත කරොත් එහෙම Q සමානයි වෙනවා ml ට. මෙතනින් මෙයාගේ ඒකක ගත්තොත් එහෙම Q මනින්නේ ජූල් වලින් මෙයා මනිනවා කිලෝග්‍රෑම් වලින්. තාපය ජූල් ස්කන්ධය කිලෝග්‍රෑම් එන ඒකකේ තමයි ජූල් කිලෝග්‍රෑමයට. ඒකකේ නම ජූල් කිලෝග්‍රෑමයට. right එහෙනම් මෙන්න මේ කතන්දරේ තමයි අපිට ලියා ගන්න තියෙන්නේ. රූපසරාණේ අඩුපාඩු ටික පොඩ්ඩක් හදාගන්න සමීකරණ ලියන්න එපා දැන්වම. මේ අඩුපාඩු ටික හදාගන්න රූපසරාණේ. අඩුපාඩු කියන්නේ ඕගොල්ලන්ට හදන්න තමයි ඉතින් තියෙන්නේ. අපි රිවිෂන් පන්තියකට අඩි දාලම පොඩ්ඩක් මේ මාසේ 20 විතර පහුවෙලා 20 වගේ වෙනකොට මගේ දාන්නම් මම. එතකොට මට මේ පොඩි වැඩ ටිකක් තියෙනවා. ටිකක් දුර පළාත් වලට යන්න වෙනවා. පළාත් කිව්වට පළාත් සංචරණ සීමාවක් තියෙනවා. ඒ වුණාට පොඩ්ඩක් යන්න වෙනවා. ඒ ටික මගේ වැඩ ටික ඉවර කරගෙනම පන්තියක් දාගමු නැත්තම්
පන්ති දානේ වයි ආයෙ කැන්සල් කරන්න ගියාම ඕගලන්ටත් වදයක් මටත් ඒක මහා ඉස්සරහට. right එහෙනම් ලියමු මේ විදිහට. කියන්න පදාර්ථයේ ඒකක ස්කන්ධයක පදාර්ථයේ ඒකක ස්කන්ධයක උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව පදාර්ථයේ ඒකක ස්කන්ධයක උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව ද්‍රව බවට පත් කිරීම සඳහා සැපයේ යුතු තාපය විලයනයේ විශිෂ්ට ගුප්ත තාපයයි. එහෙනම් මෙන්න මෙතන m ලාගේ තමයි මේ කිලෝග්‍රෑම් එකක්. එහෙනම් දැන් ලියන්න පුළුවන් අපිට සමීකරණයේ අර්ථ දැක්වීම අනුව. ඒකක ස්කන්ධයක උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව ද්‍රව කලාපයේ බවට පත් වීම සැපේත තාපයේ Q නම් Q සමානයි මොකක්ද? ml. මෙන්න ජූල් මෙන්න කිලෝග්‍රෑම් කිලෝග්‍රෑමයට ජූල් right සමීකරණය ලියා ගන්න ඒකක ගන්න මේ සමීකරණය කොටු කරගන්න. right එන්න ගැටලු අංකය 22 මම ෂෙයා කරන්නම් ස්ක්‍රීන් එකේ අඳින්න එපා. මේ දින ගැටලු අංකය 22 right ගාන ටියුට් එක නැති කියව ගන්න. රූපසරණක් අපි ගානට ඉස්සල්ලාම අඳිනවා. අපිට කියනවා සෙල්සියස් අංශක බිඳුවේ තියෙනවා ග්‍රෑම් 30ක ස්කන්ධයක් සහිත අයිස් ඝනකයක්. මෙන්න අයිස් ඝනකය. එයාගේ ස්කන්ධය ග්‍රෑම් 30යි. කීයද තියෙන්නේ සෙල්සියස් අංශක බිඳුව? සෙල්සියස් අංශක බිඳුවේ තියෙනවා අයිස් ග්‍රෑම් 30. පේන්නේ නැද්ද මේක දාපුවම ෂෙයා කරනකොට? සෙල්සියස් අංශක බිඳුවේ තියෙනවා අයිස් ග්‍රෑම් 30. මෙන්න මේක දැන් හරිනේ. සිග්නල් මදි ඔබට අවුලක් තියෙනවා ඉතින්. නෑ මම ලෙෆ්ට් වෙලා නැද්ද? මට මේ ස්ක්‍රීන් එක ෂෙයා කරපුවම පේන්නේ නැහැ හරියට. බොරු දාන්න එපා එතකොට මට මේක වැඩි කරගෙන යන්න බැරි වෙනවා. හරි ඔන්න මම ආයෙ දානවා. right එතකොට හරිනේ මාව පේන්නේ නැතුණාට කමක් නැහැ. කතාව ඇහෙනවනේ වැඩි වෙන්න වෙනවනේ. ස්කන්ධයේ ග්‍රෑම් 30යි. මෙන්න මේ අයිස් ඝනකයක් තියෙනවා. මෙන්න මේක දිය කර හැරීම සඳහා අවශ්‍ය කරන තාප ප්‍රමාණය අහන්න.
මෙන්න ස්කන්ධේ ව්‍යාප්තියයි මේක දිය කරානින්න නම් මෙයා පස් කරන්න ඕනේ බිඳුවේ ජලයේ බව. බිඳුවේ ජලයේ බවට පත් වෙනවා. එහෙමනම් ඒ සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය අපි ගන්නවා Q කිය. අවශ්‍යතා ප්‍රමාණය ගන්නවා Q කිය. එහෙනම් මේ තියෙන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවා. එහෙනම් මෙතන දින්නේ විලයනයක්. මේ දින්නේ විලයනයක්. එහෙනම් මොකද්ද සමීකරණේ? Q සමානයි ml. Q සමාන වෙනවා ml. හරි ලේසි ගන්න. හැබැයි පොඩි කතන්දරයක් තියෙනවා. හොඳට බලන්න. m වලගේ මොනවයින්ද තියෙන්නේ? ග්‍රෑම් වලින් තියෙන්නේ. අපි ග්‍රෑම් වලින් ගණන් හදන්නේ නැහැ. අයිස් වල විලයනීය විශිෂ්ට ගුප්තතාවය දීලා තින්නේ 3.3 වැඩි කිරීම 105 නෙමෙයි ඒක. 3.3 වැඩි කිරීම 10.5 කියලා තියෙන්නේ. ඒක printing mistake එකක් තියෙන්නේ. 10.5 ජූල් කිලෝග්‍රෑමිය. එතන 105 නෙමෙයි 10.5 වෙනි බලයයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් හදාගන්න ටියුට් එක තියෙන අය. හරි. ටියුට් එක තිබ්බන්න ගාන හැදෙන්න ඕනේ. මෙන්න ගාන සඳහා රූප සටහන. Q සමාන ml තමයි අපි දාන්නේ. right හදපුවා ඉන්නවනම් දාන්න බලන්න උත්තරයක් group එකටම මට එහෙම දාන්න එපා direct Q සමාන ml දාන්න. right එහෙනම් මෙතන Q සමානයි m කියන්නේ ග්‍රෑම් 30යි. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න ඕනේ. එහෙනම් ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදෙනවා. 1000න් බෙදෙනවයි කියලා කියන්නේ 10 ඍණ 3 වෙන් වැඩි කරන්න. එහෙනම් මෙන්න ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න. විලයනයේ ගුප්තතාවය දීලා තියෙනවා 0.99 ජූල් කියලා දාලා තියෙනවා. මෙන්න L වලගේ කීයද? 3.3 වැඩි කිරීම 10.5යි. 3.3 වැඩි කිරීම 10.5 ජූල් කිලෝග්‍රෑමයද? 3.3 වැඩි කිරීම 10.5 ජූල් කිලෝග්‍රෑමයද? දැන් එනම් මේක සුළු කරොත් එන්න මේ කිලෝග්‍රෑමයට මේ කිලෝග්‍රෑම් කැපෙනවා. මෙතන 10 ඍණ 3ක් තියෙනවා. ඒ 10 ඍණ 3ට මෙතනින් 3ක් කැපිච්චාම 10 ධන 2යි. එහෙනම් මෙතන තියෙනවා 30ක්. වැඩි කිරීම 3.3 වැඩි කිරීම 10 2 0.9 ගණන් නෙමෙයි නෙන්නේ. 3.3 වැඩි කිරීම 10 2. ඒ කියන්නේ මෙයක් ගත්තාම 3.3 මේකෙන් 10න් වඩනාම 33 වෙනවා. තව එක 10ක් තියෙනවා. එහෙනම් මෙතන 30 වැඩි කිරීම 33 වැඩි කිරීම එක 10ක් තියෙනවා. දශම ස්ථානයක් නැතුණා. 33 ඒවා 3ක් 99. බිංදු 2යි. 9900යි. ඉතුරුනේ මොනවාද? ජූල්. 9900යි ජූල්. 9900යි ජූල්. ඔව් මම පොඩ්ඩක් පහත් කළා ගන්න මම පන්ති දෙන්නම මම නම්බර් එක ගන්නවා. හරි මම ගන්නවා. 9900යි ජූල්. බිංදුවේ දශම 99 කාටද උත්තරයක් ආවා බලන්න එතන චමෝදි බලන්න එතන ඔයාගේ චමෝදි හංසමාලි 0.99 කියන්නේ දඬරේන ෂුවර් එකටම වරද්දලා ඇත්තේ සුළු කරනකොට ඔන්න විලයනේ right එන පිටු අංකයේ ඊගාව පිටුව වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය
වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. රයිට් ගාන ලියාගෙන ඉවරයි නේද? මම මකන්නම් කියනවා. අපි යන්නේ මේ තාපයේ පාඩම. ඊළඟට මම කරන්න බලාපොරොත්තු වෙන්නේ භ්‍රමණ චලිතයේ පාඩම ෆිසික්ස් වලට. පන්ති අපි සිලබස් එක යම් තාක් දුරකට සාධාරණයක් කරගෙන තියෙනවා. ඊට පස්සේ තියෙන අපිට ධාරා විද්‍යුතයේ පාඩම. රෙකෝඩ් එක අනිවාර්යයෙන්ම දානවා. අපි මේ කරන්නේ තාපීය පාඩම කියන්නේ 10 වෙනි පාඩම. ඊගාවට මම පටන් ගන්නේ 8 වෙනි පාඩම භ්‍රමණ චලිතය. ඒ වගේම 13 පන්තියෙන් යන පාඩම තමයි මොකද්ද මේ බහුව වේවික රසායන. ඒ කියන්නේ 13 වසරේ තියෙන පළවෙනි පාඩම 14 වෙනි පාඩම. හරි. බලමු අපි වාෂ්පීකරණයේ ගුප්ත තාපය. වාෂ්පීකරණයේ ගුප්ත තාපය. වාෂ්පීකරණයේ ගුප්ත තාපය. මේක අපි දක්වන්නේ කැපිටල් L. වාෂ්පීකරණයේ ගුප්ත තාපය කැපිටල් L. දැන් බලන්නකො මෙහෙම. මෙතන තියෙනවා ජලය. ජලය තියෙන්නේ සෙල්සියස් අංශක 100 තියෙන්නේ. ජලය තියෙන්නේ සෙල්සියස් අංශක 100. මේ 100 තියෙන ජලය අපි රත් කරනවා. Q කියලා තාපයක් දී. සෙල්සියස් අංශක 100 තියෙන ජලය රත් කරනවා Q කියලා තාපයක් දී. රත් කරලා වත් කරනවා මෙයා ජල වාෂ්ප බවට. මේ තියෙන්නේ ජල වාෂ්ප. එයා තියෙන්නේ සෙල්සියස් අංශක කීයද? 100. එයා තියෙන්නේ සෙල්සියස් අංශක 100. එහෙනම් සෙල්සියස් අංශක 100 තියෙන ජලය සෙල්සියස් අංශක 100 තියෙන ජල වාෂ්ප බවට පත් කිරීම සඳහා ලබා දෙන තාපයට අපි කියනවා ගුප්ත තාපය කියලා. මොන ගුප්ත තාපයේද? වාෂ්පීකරණයේ ගුප්ත තාපය. දැන් මම ගත්තොත් මෙතන ජලය කිලෝග්‍රෑම් එකක්. ගත්තොත් ජලය කිලෝග්‍රෑම් එකක්. ඒ ජලය කිලෝග්‍රෑම් එක 100 පවතින ජල වාෂ්ප බවට පත් කරන්න ඕනේ තාපය කිව්නම් අන්න එයාට අපි කියනවා මොකක් කියලාද? වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා කියනවා ඒක. එහෙනම් සෙල්සියස් අංශක 100 පවතින ජලය ඒකක ස්කන්ධයක උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව එහි වාෂ්පයේ බවට පත් කිරීම සඳහා ලබා දිය යුතු තාපයට අපි කියනවා මොකක් කියලාද? වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. ඇත්තටම මේ 100 කියන්නේ මෙයාගේ විශේෂිත උෂ්ණත්වය. මොකක්ද ඒකට අපි කියනවා නමක් තාපාංකය කියලා. ජලයේ 100ට වඩා අඩු උෂ්ණත්වයේදී වාෂ්ප බවට පත් වෙනවා. ජල වාෂ්ප බවට පත් වෙනවා. තාපාංකයේදී ජල වාෂ්ප බවට පත් වීම තමයි අපි කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. එහෙම නැත්නම් මේ ගංගක තියෙන සෙල්සියස් අංශක 25 තියෙන ජලයත් වායු කලාපයට යනවනේ. ඒකද එහෙම කියන්නේ නැහැ. right. එහෙනම් මම එනවා ටියුට් එකට බලන්න වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. මම අදින්නම් එතෙන් තියෙන රූප සටහන. මෙන්න තියෙනවා ද්‍රව. මෙයාපත් වෙනවා වාෂ්ප බවට. ද්‍රවපත් වෙනවා වාෂ්ප බවට. එතකොට
මෙතෙන් අපි දෙනවා තාපය Q. මෙයාගේ ස්කන්ධය M වලගේ 1 කිලෝග්‍රෑම්. right චුට්ටක් රූපසරණේ අඩපාඩු හදා ගන්න. right ලියමු මේ විදිහට. තාපාංකයේ පවතින ඒකක ස්කන්ධයක් සහිත තාපාංකයේ පවතින ඒකක ස්කන්ධයක් සහිත ද්‍රවයක නැත්නම් ද්‍රවයක් උෂ්ණත්වය වෙනස් වීමකින් තොරව එහි වායු කලාපයට පත් කිරීම සඳහා සැපිය යුතු තාපය එහි වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපයයි. right මම ගන්නම් ඊගාව ගාන. නෑ තව පොඩ්ඩක් තියෙනවා මෙතන චුට්ටක් ඉන්න. එහෙනම් කවුද එකක් වුණේ ස්කන්ධය එකක් වුණා M කියන එක එකයි. ලබා දෙන තාප ප්‍රමාණය Q. එහෙනම් එය විලේනය කරන්න මේ වාෂ්පීකරණය කරන්න ලබා දෙන තාපය අපි කියනවා L. ඒකක ස්කන්ධයක් සඳහා ලබා දෙන තාපය L වෙනවා. ඒ කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. එහෙනම් මෙතනින් ඒකක ගත්තොත් එimhe මෙයාගේ තාපය මනිනවා ජූල් වලින් ස්කන්ධය මනිනවා කිලෝග්‍රෑම් වලින්. තාපය මනිනවා ජූල් වලින් ස්කන්ධය මනිනවා කිලෝග්‍රෑම් වලින්. එහෙනම් ජූල් කිලෝග්‍රෑමයට. එහෙනම් හරස් කුණ්ඩයෙන් ගත්තොත් එimhe Q සමාන වෙනවා ml ට. Q සමානයි ml. ලියගන්න එතන M ස්කන්ධයක් වාෂ්පීකරණයට Q තාපයක් අවශ්‍ය නම් L සමානයි Q බෙදීමෙන් ඒකක ගත්තා Q සමානයි ml. right අපි යමු 23 වෙනි ගානට. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4.2 වැඩි කිරීම 10.3 ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට වෙනවා. එහි විලේනයේ ගුප්ත තාපය කියන්නේ ජලය විලේනය වෙන්නේ මොන අවස්ථාවේදීද? අයිස්නේ.
ඒ කියන්නේ අයිස් වල විලයනයේ ගුප්තතාවයේ විශිෂ්ට ගුප්තතාවය තමයි දීලා තියෙන්නේ. ජලයේ කිලෝග්‍රෑම් 4ක ස්කන්ධයක් 20 සිට 0 දක්වා සිසිල් කිරීමට අවශ්‍ය කරන බිඳුවේ පවතින අවම අයිස් ස්කන්ධය කොච්චරක්ද කියලා අහනවා. චුට්ටක් හිතන්න ඕනේ ගාන. ටියුට් එක නැති අය ගාන දෙතුන් පාරක් ඉස්සලා කියව ගන්න. කියවගෙන බලන්නකෝ එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා. අපිට ගානේ කියනවා මෙහෙම. ජලයේ කිලෝග්‍රෑම් 4ක් තියෙනවා. මේ තියෙන්නේ ජලය කිලෝග්‍රෑම් 4ක්. එයා තියෙන්නේ කීයද? සෙල්සියස් අංශක 20 තියෙන්නේ. එයා තියෙන්නේ සෙල්සියස් අංශක 20. මේක බිඳුව දක්වා සීතල කරන්න ඕන. එහෙනම් මෙයා බිඳුව දක්වා සීතල කරන්න ඕන. ඒ සඳහා දාන්න ඕනේ අයිස්. බිඳුවේ තියෙන අයිස් කොච්චරක් දාන්න ඕනේද කියලා යහන. සෙල්සියස් අංශක බිඳුවේ තියෙන අයිස් කොච්චරක් දාන්න ඕනේද කියලා යහන. එන අපි රූපසරණක් ඇන්දොත් මෙහෙමනේ. මෙන්න තියෙනවා සෙල්සියස් අංශක 20 තියෙන කිලෝග්‍රෑම් 4ක් වන ජල භාජනයක්. වතුර කෝප්පයක් තියෙනවා කිලෝග්‍රෑම් 4යි සෙල්සියස් අංශක 20 උෂ්ණත්වයේ තියෙන. මේ පොඩක් අර බාහිර ලෝකයට ඇවිල්ලා හිතන්න. එතකොට මේ ගණන් අමාරු නෑ. සෙල්සියස් අංශක 20 තියෙන ජල භාජනයක් තියෙනවා. ඒක තියෙනවා ජලයේ කිලෝග්‍රෑම් 4ක්. ඒක වත් කරන්න ඕනේ සෙල්සියස් අංශක බිඳුවට කූල් කරගන්න ඕනේ. දෙහි බීම එකක් හදලා දිනවා කිලෝ 4ක දෙහි බීම එකක්. ඒක සෙල්සියස් අංශක බිඳුවට කූල් කරගන්න ඕනේ. මොකද කරන්නේ? දාන්න ඕනේ අයිස්. මෙන්න දානවා අයිස්. කීයද දෙන්නේ? සෙල්සියස් අංශක බිඳුවේ. අයිස් කොච්චර ස්කන්ධයක්ද කියලා අහනවා. අපි ගන්නවා m කියලා ස්කන්ධයක් දාන්න ඕනේ. අයිස් වල m කියලා ස්කන්ධයක් දාන්න ඕනේ. චුට්ටක් රූපසරණ ඇඳ ගන්න බලන්න. හරි. දැන් බලන්න. මෙන්න මෙතෙන්දී අයිස් කුට්ටිය දාපුවම අයිස් කුට්ටිය දිය වෙනවා. මේ දින්නේ අයිස් කුට්ටිය. ඒක දිය වෙනවා. අයිස් තියෙන්නේ කීයද? සෙල්සියස් අංශක බිඳුවේ. අයිස් තියෙන්නේ සෙල්සියස් අංශක බිඳුවේ. දිය වුණාම අයිස් වල උෂ්ණත්වය කීයද? දැන් ඉස්සෙල්ලා කිව්වා. දිය වුණත් අයිස් වල උෂ්ණත්වය බිඳුව තමයි. සෙල්සියස් අංශක බිඳුවේ තියෙන අයිස් දිය වෙලා හැදෙනවා සෙල්සියස් අංශක බිඳුවේ ජලය. ඒ කියන්නේ අයිස් දිය වීමට තාපය උරා ගන්න ඕනේ. එහෙනම් කොහෙන්ද මේ අපි තුන් උරා ගන්නා තාපය Q එකයි කියලා? කොහෙන්ද මේ තාපය උරා ගන්නේ? මෙන්න මේ ජලයෙන්. අපිට තේ එකක් තියෙනවා නම් තේ එක සීතල කරගන්න ටිකක් නිවා ගන්න. කැම්පස් එකේම ගිහපුවම ඕක ඕනේ වෙනවා. ප්ලේන් ටිකක් බොනවා කැම්පස් එකේ. ඊගාව ලෙක්චර් එකට ළඟයි. එතකොට ඊගාව ලෙක්චර් එකට යන්න කලින් සාමාන්‍යයෙන් කියන්නේ ප්ලේන් ටිකක් ගහලා යනවා කියලා. ඔන්න නිදිම දෙන එක වලක්වා ගන්න එපා. මොකද කැම්පස් එකේ ලෙක්චර්ස් ඉන්ටරෙස්ටිං නැහැ. ඔක්කොම ඉංග්‍රීසියෙන් කියන්නේ. ගොඩක් ඒවා තේරෙන්නෙත් නැහැ. ඉතින් ඒ ඉතින් අහගෙන ඉන්නත් ඕන නිදාගෙන ඉන්නත් බෑනේ. මේ දැන් ඕගොල්ලෝ දැන් ඉතින් සමහරක් අය ඇඳේ ඇති. සමහරක් අය නිදි ඇති. සමහරක් අය මේක ස්ක්‍රීන් රෙකෝඩින් එකක් දාලා කොහේ හරි ගිහිල්ලා ඇති.
नाना प्रकार දේවල් තියෙනවා කැම්පස් එකේ ඉන්න ඉතින් ලෙක්චර් එකට ගිහුවම ඉතින් ලෙක්චර් ඉතින් මේ කියනවා අහන් ඉන්න ඕනේ. එච්චරම ඉන්ටරෙස්ටිං නැහැ. ලෙක්චර් මොනවත් ඉන්ටරෙස්ටිං දේවල් කිව්වත් අපිට ඒවා තේරෙන්නේ නැහැ ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ හින්දා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට කැන්ටින් එකෙන් ටක් ගාලා මොකද ගන්නෙ? ප්ලේන් ටී අල්ලනවා ටැප් එකට. ඒකල ඇල් වතුර ටිකක් දාගන්න. ඒකල නිමා ගන්න. දැන් මොකද වෙන්නේ? උණු වතුර උෂ්ණත්වය අඩු කර ගැනීම සඳහා අපි තමයි අපි ඇල් වතුර එකතු කරන්නේ. එතකොට මේ උණු ජලයේ පිට කරනවා තාපේ ඒවා අර අපි පිටින් දාපු ඇල් වතුර උරා ගන්න. මෙතන වෙන්නේ අයිස් කැටේ දානවා මේකට. අයිස් කැටේ උරා ගන්නවා සෙල්සියස් අංශක 20 තියෙන ජලයේ තාපය. සෙල්සියස් අංශක 20 තියෙන ජලයේ තාපය උරා ගන්න. ඒකල්ලා එතකොට ජලයේ උෂ්ණත්වය අඩු වෙනවා. අයිස් මොකද වෙන්නේ? දිය වෙනවා. එහෙනම් මෙන්න මෙතෙන්නේ ජලය තමයි පිට කරන්නේ තාපය. එහෙනම් මෙන්න මේ තාපය පිට කරන්නේ ජලය. එහෙනම් ජලය පිට කරන තාපය කොච්චරද? සෙල්සියස් අංශක 20 සිට 0 දක්වා තමයි ජලය. සෙල්සියස් අංශක 20 සිට සෙල්සියස් අංශක 0 දක්වා ජලයේ තාපය අඩු කරනවා. එතකොට ඒ තාපය උරා ගන්නවා කවුද? අයිස්. මොන වෙන්නද? බිඳුවේ තියෙන අයිස් බිඳුවේ තියෙන ජලය බවට පත් වීම සඳහා. එහෙනම් මෙන්න මේ කතන්දරේ තමයි දැන් අපි ගන්න සමීකරණයකට මෙහිදී උණුසුම් ජලය පිට කරනවා තාපය අයිස් උරා ගන්නවා ඒ තාපය. එහෙනම් ලියමු පොඩ්ඩක් ගන්න පොඩි මේ දෙපැත්තට බෙදලා වගේ හදන්න නැත්නම් ඉඩමදි වෙයි. ලියන්න. මෙහිදී ජලය විසින් පිට කරනු ලබන තාපය ජලය විසින් පිට කරනු ලබන තාපය ජලය විසින් පිට කරනු ලබන තාපය අයිස් මගින් උරාගෙන අයිස් මගින් උරාගෙන අයිස් මගින් උරාගෙන සෙල්සියස් බිඳුවේ පවතින සෙල්සියස් බිඳුවේ පවතින සෙල්සියස් බිඳුවේ පවතින ජලය බවට පත්වේ. ජලය බවට පත්වේ. සෙල්සියස් බිඳුවේ පවතින ජලය බවට පත්වේ. එහෙනම් මම ඉස්සල්ලාම ගන්නවා ජලය පිට කරන තාපය. එන්නේ නම් ජලය පිට කළ තාපය. Q සමානයි මොකක්ද? mct ට. අපි දන්නවා පිට කරන හෝ අවශෝෂණය කරන තාපයක් ගණනය කරන්න mct ට. උත්තරයක් කරලා තියෙනවා 5 කිලෝග්‍රෑම් එකක් වුණේ කියලා. එහෙනම් ජලය පිට කරන තාපය Q සමාන mc ට ඉන්නනේ. එහෙනම් Q සමානයි Q ඕනෙත් නැහැ අතන ජලය පිට කළ තාපය mct ට කියලා ගත්තා නම් හරි. එහෙනම් m කියන්නේ ජලයේ ස්කන්ධය. කිලෝග්‍රෑම් කීයද? 4යි. ජලයේ විශිෂ්ට දාපධාරිතාවය 4.2 වැඩි කිරීම 10/3යි. ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට.
4.2 වැඩි කිරීම 10.3 ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකය. තීටා ආරම්භයේදී තියෙන්නේ 20 අවසානයේදී බිඳුවයි. එහෙනම් වැඩි උෂ්ණත්වයේ 20 අඩු කිරීම බිඳුව. සෙල්සියස් 10 කිලෝග්‍රෑම් කියලා දාලා තිනවා. උත්තරේ දාන්න ගෲප් එකට මට දාන්න එපා. සුළු කරොත් එහෙම මේ කිලෝග්‍රෑමයට මේ කිලෝග්‍රෑම් කැපෙනවා. මේ සෙල්සියස් අංශකයට මේ සෙල්සියස් කැපෙනවා. එහෙනම් 4 වැඩි කිරීම 4.2 වැඩි කිරීම 10.3 වැඩි කිරීම 20 බිඳුවක් ගියපුවම 20යි. 4 වැඩි කිරීම 4.2 වැඩි කිරීම 10.3 වැඩි කිරීම 20 මොනවද දෙන්නේ? ජූල්. 4 වැඩි කිරීම 4.2 වැඩි කිරීම 10.3 වැඩි කිරීම 20යි ජූල්. දැන් සුළු කරපුවාම මේ දශම ස්ථානය සහ බිඳුව සලකලා අපිට මේ බිඳුව අයින් කරන්න පුළුවන්. එතකොට එනවා 4 වැඩි කිරීම 42 වැඩි කිරීම 2 වැඩි කිරීම 10.3යි. 4 වැඩි කිරීම 42 වැඩි කිරීම මේ දශම ස්ථානයේ මේ බිඳුව අයින් කරනවා. එහෙනම් 2 ඉතිරි වෙනවා. 10.3යි. මේක ඕනනම් වැඩි කරලා ගන්නත් පුළුවන් නැත්නම් මේ මට්ටමින්ම තියා ගන්නවා. අපි මේ මට්ටමින්ම තියාගමු මොකද එහා පැත්තත් එක්ක සුළු කරන්න පුළුවන්. එහෙනම් ජලයේ පිට කළ තාපය මම ලියා ගන්නම් උඩින්. 4 වැඩි කිරීම 42 වැඩි කිරීම 2 වැඩි කිරීම 10.3. ඔන්න ජලයේ පිට කළ තාපය. ඔන්න ජලයේ පිට කළ තාපය. ජලයේ පිට කරන තාපය ගන්නේ mc තීටා වලින්. ජලයේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 4යි. තේරිච්ච නැති අය බලා ගන්න ලියා ගන්න පුළුවන් නේ. හෙට රෙකෝඩින් එක හරි බලලා ආගන්න. ජලයේ කිලෝග්‍රෑම් 4යි. විශේෂ තාප ධාරිතාවයේ C 4.2 වැඩි කිරීම 10.3යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකය. තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. ජලයේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 20යි. අවසානයේ දියාපත් වෙනවා සෙල්සියස් බිඳුව බවට. එතකොට උෂ්ණත්ව වෙනසක් හැමතිස්සෙම මං කිව්වා ගන්නේ වැඩි උෂ්ණත්වයෙන් අඩු කරන්න ඕනේ අඩු උෂ්ණත්වය. වැඩි උෂ්ණත්වය කීයද? 20. අඩු කිරීම කීයද? බිඳුව. එහෙනම් මේ ඒකක සුළු වෙනවා. මෙතන කිලෝග්‍රෑමයට මේ කිලෝග්‍රෑම් අයින් වෙනවා. මේ සෙල්සියස් අංශකයට මේ සෙල්සියස් අයින් වෙනවා. 4 මෙතන. 4.2 වැඩි කිරීම 10.3 මෙතන මෙන්න 20. මේ දශම ස්ථානයේ මේ බිඳුවෙන් අයින් කරනවා. එතකොට මෙතන දෙකක් වෙනවා මේක 42 වෙනවා. ඔන්න මේ දෙක මෙන්න 42. මේන් තිබ්බ අතර මෙන්න 10.3. මම ඒක සුළු කරන්නේ නැතුව මම උඩින් ලියාගත්තා මම මේක මකන්න ඉන්න. ඔයගොල්ලෝ උඩින් ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔන්න ජලයේ පිට කළ තාපය. right. ඊළඟට අපි එනවා ජලයේ පිට කරන තාපයට මොකද වෙන්නේ? ඒ තාපය උරා ගන්නවා අයිස්. ජලයේ පිට කරන තාපය උරා ගන්නවා අයිස්. එහෙනම් ඊගාවට මම බලනවා අයිස් උරාගත් තාපය. එහෙනම් ඊගා වෙනුවට ලියන්න අයිස් උරාගත් තාපය.
අයිස් උරාගත් තාපය. දැන් බලන්නකො මෙතන මොකද්ද වෙන්නේ කියලා ඇත්තටම. මෙතන ඇත්තටම වෙන්නේ අයිස් තියෙනවා කොච්චරක්ද m කියලා ස්කන්ධය. එයා තියන්නේ සෙල්සියස් අංශක බිඳුව. අපි හොයන්න යන්නේ අවශ්‍ය කරන අයිස් ස්කන්ධය. අයිස් තියෙන m කියලා ස්කන්ධයක් එයා තියන්නේ සෙල්සියස් අංශක බිඳුව. එතකොට එයා දිය වෙන්න ඕනේ කීය දක්වාද? බිඳුව දක්වා. බලන්නකො බිඳුව දක්වා දිය වුණාම ජලය නෑදෙන්නේ. උෂ්ණත්වය වෙනස් වෙලා තියෙනවද? නැහැ. උෂ්ණත්වය මෙතන වෙනස් වෙලා නැහැ. එහෙනම් මේ මොකද්ද වෙන්නේ? අවස්ථා විපර්යාසයක් වෙන්නේ. ඇයි ඒ? කොහොමද මේක අවස්ථා විපර්යාසයක් කියලා කියන්නේ? උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්තම් පදාර්ථය වෙනස් වෙනවා නම් භෞතික අවස්ථාව, ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව දක්වා මේ තියෙන්නේ විලයනයක්. මෙතන තියෙන්නේ මොකද්ද? විලයනය. දියවීම. එහෙනම් මෙන්න විලයනයේ මොකද්ද? ගුප්ත තාපය. එහෙනම් විලයනයේ ගුප්ත තාපය අපි ගන්නේ Q සමානයි මොකක්ද? ml. Q සමානයි ml. එදින ලියා ගන්න. අයිස් උරාගත් තාපය සමානයි ml. එහෙනම් මෙතන අයිස් වල ස්කන්ධය ඒක තමයි හොයන්න තියෙන්නේ. අපි දන්නේ අයිස් වල ස්කන්ධය ඒක තමයි හොයන්න තියෙන්නේ. හැබැයි ගානේ දීලා තියෙනවා L කීයද? එහි විලයනයේ ගුප්තතාපය කියන්නේ අයිස් වල විලයනයේ ගුප්තතාපය 3.36 වැඩි කිරීම 10/5යි. 3.36 වැඩි කිරීම 10/5යි ජූල් කිලෝග්‍රෑමය. එතන අතර කිලෝග්‍රෑම් ඍණ 1 කියලා තමයි එන්නේ. ඒක ලොකුවට වැදලා තියෙනවා ධන 1 කියලා. එහෙනම් මෙන්න අයිස් උරාගත් තාපය. එහෙනම් මෙතන අපි දැන් අවසානයේදී ගන්නවා එහෙනම් ජලයේ පිට කළ තාපය සමානයි අයිස් උරාගත් තාපය. එහෙනම් මට ලියන්න පුළුවන් අවස්ථාව මේ විදිහට. ජලය පිට කළ තාපය ජලය පිට කළ තාපය සමානයි අයිස් උරාගත් තාපය. ජලයේ පිට කළ තාපය සමානයි අයිස් උරාගත් තාපය. ජලයේ පිට කළ තාපය සමානයි අයිස් උරාගත් තාපය. ජලයේ පිට කළ තාපය අපි හෙව්වා. මේ තියෙන්නේ 4 වැඩි කිරීම 42 වැඩි කිරීම 2 වැඩි කිරීම 10 ජූල්. අයිස් උරාගත් තාපය මේ තියෙන්නේ m වැඩි කිරීම 3.36 වැඩි කිරීම 10/5 ජූල් කිලෝග්‍රෑමය. ඔන්න ජලයේ පිට කළ තාපය සමානයි අයිස් උරාගත් තාපය. දැන් බලන්න මේ ජූල්ට මේ ජූල් කැපෙනවා. මෙතන මෙයා 336 කියලා ලියන්න පුළුවන්. එහෙම ලියන්නේ දශම ස්ථාන දෙකක් අයින් කරලානේ. එහෙනම් මේ දශම ස්ථාන දෙක මෙයාගෙන් තමයි වැය වෙන්නේ. කියන්නේ මෙයා 100න් වැඩි කරොත් 100න් බෙදෙනවා. 100න් වැඩි කරපුවාම 336 වෙනවා. 100න් බෙදිච්චාම මෙතෙන් දෙකක් කැපිලා යනවා. එහෙනම් මෙතන 10 දෙකක් 10 තුනක් වෙනවා. කිලෝග්‍රෑමය. මෙන්න මේ පැත්ත.
4 වැඩි කිරීම 42 වැඩි කිරීම 2 වැඩි කිරීම 10 තුන. සුළු කරනකොට මේ විදිහේ කෙටි ක්‍රම වලට හුරු වෙන්න. දැන් බලන්න සුළු කිරීම මෙන්න මෙතන 10 තුනට මේ 10 තුන ගැටෙනවා. වෙන නම් සුළු වෙන්න දෙයක් නැහැ වගේ. 4ෙන් නම් බෙදෙනවා. 4 වරක් 1යි. 4 වරක් 8 32යි. ඉතිරි 1යි. 16 4 වරක් 4යි. 4 වරක් 1යි. 4 වරක් 8 32යි. ඉතිරි 1යි. 16ට 4 වරක් 4යි. දැන් බලන්නකො 42 ඒවා 1යි. 84ට 42 ඒවා 2යි. එහෙනම් මම එතනම සුළු මේකේ මේ දෙකට මේ දෙක කපලා දාන්නත් පුළුවන්. මෙන්න මේ දෙකට මේ දෙක කපලා දාන්න. එහෙනම් මෙතන ඉතුරුනේ 1යි. සමානයි. මෙතන මුකුත් ඉතුරුන්නේ m කිලෝග්‍රෑමියට. කිලෝග්‍රෑමියට මෙහෙට ආපුවම ධන වෙනවා. එහෙනම් 1 කිලෝග්‍රෑම් m වලගේ. අයිස් කිලෝග්‍රෑම් එකක් ඕ. අයිස් කිලෝග්‍රෑම් එකක් ඕ. අයිස් කිලෝග්‍රෑම් එකක් ඕන. ඔය 10 ආපු අය බලන්න කොහේ හරි සුළු කිරීමේ වැරද්දක් වෙලා ඇති. කැල්කියුලේටරේටම හුරු වෙන්න එපා. කැල්කියුලේටරේ පාවිච්චි කරන්න දෙන බව ඇත්ත. නමුත් මේකේ කැල්කියුලේටරයක් ගහලා සුළු කරන්න තරම් දෙයක් නැහැනේ. ඔහේ ලියා ගන්න එපා. පොඩ්ඩක් අවබෝධයෙන් ලියා ගන්න ගන්න. හරිම ලේසි. මම ඒකයි කිව්වේ. පොඩ්ඩක් මැසේජ් කරන එක අඩු කරලා අහගන්න කියලා. කොහොමද සිලබස් එකේ තාපය හොඳට මතක තියාගන්න. තාපය ඉස්ලාම බලය, තාපය, ධාරා විද්‍යුතය, ඊගාවට ද්‍රවස්ථිතිය, මෙන්න මේ පාඩම් 4 ඉතාමත්ම වැදගත් වෙනවා. තව තියෙනවා. මෙවුවා ඉතාමත්ම වැදගත් වෙනවා. ෆිසික්ස් වල. මේ ටික නැතුව ඒකකට නම් යන්නම බෑ. P එකක් දාගන්න සෑහෙන ගේමක් දෙන්න වෙනවා. ඕක තමයි යථාර්ථය. හරි. මං එනවා 24 වෙනි ගාන. මං ඉස්සෙල්ලාම ෂෙයා කරන්නම් ගාන ටියුට් එක නැතිව හොඳට පොඩ්ඩක් අවධානයෙන් යුතුව කියව ගන්න. ස්කන්ධය ග්‍රෑම් 100ක් වන තඹ කැලරි මීටරයක් තියෙනවා. වායුගෝලීය පීඩනය යටතේ සමතුලිතතාවයේ පවතින ජලීය ග්‍රෑම් 150ක ස්කන්ධයක් සහ අයිස් ග්‍රෑම් 8ක ස්කන්ධයක් අඩංගු වෙනවා. සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයේ පවතින ස්කන්ධයේ ග්‍රෑම් 500ක් වන ඊයම් කැබැල්ලක් කැලරි මීටරය තුළට දැමුව විට පද්ධතිය එළඹෙන අවසාන උෂ්ණත්වය හා
පරිසරයේ සමග කැලරිමීටරයේ තාප හුවමාරුවක් නොකරන්නේයි සිතන්නේ. කියන්නේ පරිසරයට තාපය හානි වෙන්නේ නැහැ කියලායි කියන්නේ. ස්කන්ධයේ ග්‍රෑම් 100ක් වන තඹ කැලරිමීටරයක් තියෙනවා. මෙන්න තඹ කැලරිමීටර. right ඔන්න ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක් වන තඹ කැලරිමීටර. මම ගන්නවා m එක 1 කිලෝග්‍රෑම් කියලා. ඒක වායුගෝලීය පීඩනයට සමතුලිතතාවයේ පවතින ජලීය ග්‍රෑම් 150ක ස්කන්ධයක් සහ අයිස් ග්‍රෑම් 8ක ස්කන්ධයක් තියෙනවා. පොඩ්ඩක් ගාන ටිකක් සංකීර්ණ. මේ තියෙන්නේ අයිස්. මේ තියෙන්නේ ජලය. එහෙනම් ජලයේ ස්කන්ධය ග්‍රෑම් 150යි. මම ගන්නවා ජලයේ ස්කන්ධය n2යි. අයිස් වල ස්කන්ධය n3යි. අයිස් වල ස්කන්ධය කොච්චරද? ග්‍රෑම් 8ක් තියෙනවා. අයිස් වල ස්කන්ධය ග්‍රෑම් 8ක් තියෙනවා. 200ක උෂ්ණත්වයේ පවතින. right. එහෙනම් දැන් බලන්න මේ දෙන්න සමතුලිතතාවයේ තියෙන්නේ කොහමද? අයිස් සහ ජලය. අයිස් සහ ජලය අතර තාප සමතුලිතතාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දෙන්නම තියෙන්නේ සෙල්සියස් අංශක බිඳුව. ඒ දෙන්නම තියෙන්නේ සෙල්සියස් අංශක බිඳුව. එහෙනම් ඒ දෙන්න බිඳුවේ තියෙද්දී කැලරිමීටරයක් තියෙන්නේ කොටන්නේ කීයද? සෙල්සියස් අංශක බිඳුව. අන්නේ ගාන හැදීම සඳහා අපිට මේ දත්තය වැදගත් වෙනවා. ජලයේ බිඳුවේ තියෙන්නේ, අයිස් බිඳුවේ තියෙන්නේ, කැලරිමීටරයක් බිඳුවේ තියෙන්නේ. ජලයේ බිඳුවේ තියෙන්නේ, අයිස් බිඳුවේ තියෙන්නේ, කැලරිමීටරයක් බිඳුවේ තියෙන්නේ. ඊටමත් වැදගත් දත්තයක් ඒක. ඒකට ගාන කියවනකොට අපි අවශ්‍ය කරන දත්ත ටික හෙමින් ගන්න ඕනේ වෙන් කරලා. ස්කන්ධයේ ග්‍රෑම් 100ක් වන තඹ කැලරිමීටරයක වායුගෝලීය පීඩනයේ යටතේ සමතුලිතතාවයේ පවතින ජලීය ග්‍රෑම් 150ක් සහ අයිස් ග්‍රෑම් 8ක ස්කන්ධයක් අඩංගු වෙනවා. 200ක උෂ්ණත්වයේ පවතින ස්කන්ධය 50ක් වන ඊයම් කැලලක් තියෙනවා. මෙන්න ඊයම් කැලල. ඒක තියෙන්නේ සෙල්සියස් අංශක 200. එතකොට ඒක ග්‍රෑම් 500ක් බරයි. මම ගන්නවා ඒක m 1 2 3 ගත්තා m 4. 500යි ග්‍රෑම්. ග්‍රෑම් 500ක් බරයි. මේක දානවා කොහෙන්ද? මෙන්න මේක අස්සට දානවා. මේක අස්සට දානවා. එතකොට පද්ධතියේ ඉලෙමෙන අවසාන උෂ්ණත්වය. එහෙනම් පද්ධතිය තුල ඊයම් කැලල තියෙනවා. අයිස් තිබ්බ ජලයේ තිබ්බ. දෙන්නම තිබ්බ බිඳුවේ. එතකොට බලන්නකෝ මෙතන මෙයා 200 තියෙන්නේ. මෙයා 200 තියෙනින්දා මෙයා බිඳුවේ තියෙනින්දා ඊයම් ජලයේ ඊයම් පිට කරනවා තාපය. මේ ඊයම් පිට කරන තාපය උරා ගන්නව කවුද? ජලය සහ අයිස්. ඒකල්ලා ඒගොල්ලෝ අවසානයේදී ඔක්කොමල්ලා අයිස් ඊයම් මේ කැලරිමීටරේ ඔක්කොමල්ලා එනවා උෂ්ණත්වයකට. අපි ගන්නවා ඒක තීටා කියලා. එහෙනම් තීටා තමයි හොයන්න තියෙන්නේ. එමනම් තීටා තමයි හොයන්න තියෙන්නේ. right එඳගමු රූපසරණ මේ විදියට ඔය කොටුවේ එළියෙන් අදින්න කොටුවේ ගාන තියාගෙන පොඩ්ඩක් ඔය 24 කියන ගාන දැනින් පහල ගන්න ගන්න මේ. යා අවධානයෙන් අහගන්න. සෙල්සියස් අංශක බිඳුවේ තියෙන්නේ අයිසුයි ජලයයි කියලා කියනවනේ ගානේ. ගානේ එහෙම කියන්නේ සමතුලිතතාවයේ පවතින ජලීය ස්කන්ධයක් සහ අයිස් ස්කන්ධයක් තියෙනවා.
සමතුලිතතාවයේ තියෙනවා නම් ජලයයි අයිසියුයි තියෙන්න පුළුවන් සමතුලිත උෂ්ණත්වයේ සෙල්සියස් අංශක බිඳුව. රූපසරණ එතකොට මම විස්තරය දෙනකොට දෙන්න. ඒ ගණන් 24 25 26 27 28 29 30 ගණන් 4 5 ටිකක් අමාරුයි. M එක ග්‍රෑම් 100ක් ස්කන්ධයේ ග්‍රෑම් 100. 100යි නේ ග්‍රෑම් 100 කිලෝග්‍රෑම් එකයි නෙමෙයි. කම්පියුටර් ගේම් ගහන්න නෙමෙයි. කම්පියුටර් ගේම් ඩෙවලොප් කරන්න කියන එක. දැන් මේ ගේම් ගගා ඉන්න කාලයක් නෙමෙයි. බරපතල පාඩම් වලට මූණ දෙන කාලයක්. ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, විභාග ප්‍රශ්න, ඒ මැදියට SFT ප්‍රශ්න. එන්න මේ කම්පියුටර් ගේම් ගහන්න කාලයක් නෙමෙයි. කොහොම හරි කරලා ජීවිතේ කොට දා ගන්න ඕනේ කාලයක්. ඔව් දෙමව්පියන්ට තේරෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට තමයි තේරෙන්නේ. පෞල් ප්‍රශ්නක් තියෙනවා සමහරක් අයට. ඔව් එහෙමත් තියෙනවා සමහරක් අයට එහෙම තියෙනවා ඉන්නේ. right එහෙනම් ලියමු. ජලය සහ උෂ්ණත්වය පොඩිවට පොඩ්ඩක් ලියා ගන්න නැවත දෙකට බෙදලා වගේ ලියා ගන්න නැත්නම් ගණන් ගන්න මදි වෙයි. කොටුවෙන් එළියේ ඉඳලාම ලියන්න. ජලය සමග අයිස් සමතුලිතව පවතින ජලය සමග අයිස් සමතුලිතව පවතින උෂ්ණත්වය සෙල්සියස් බිඳුව වන බැවින් සෙල්සියස් බිඳුව වන බැවින් සෙල්සියස් බිඳුව වන බැවින් ජලය අයිස් සහ කැලරිමීටරයේ ජලය අයිස් සහ කැලරිමීටරයේ ජලය අයිස් සහ කැලරිමීටරයේ ජලය අයිස් සහ කැලරිමීටරයේ ආරම්භක උෂ්ණත්වය ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් බිඳුව වේ සෙල්සියස් බිඳුව වේ ඊගොල්ලෝ ලියමු මෙහිදී ඊයම් වල උෂ්ණත්වයේ ඉහළ බැවින් මෙහිදී ඊයම් වල උෂ්ණත්වය ඉහළ බැවින් මෙහිදී ඊයම් වල උෂ්ණත්වය ඉහළ බැවින් ඊයම් පිට කරන තාපය ඊයම් පිට කරන තාපය ජලය කැලරිමීටරය සහ ජලය කැලරිමීටරය සහ අයිස් මගින් උරා ගනු ලබයි
අයිස් මගින් නුරා ගනු ලබයි. right එහෙනම් අපි මෙතනදී හොයන්න ඕනේ ඊයම් පිට කරන තාපය හොයන්න ඕනේ. අයිස් උරා ගන්නා තාපය හොයන්න ඕනේ. ජලය උරා ගන්නා තාපය හොයන්න ඕනේ. කැලරි මීටරේ උරා ගන්නා තාපය හොයන්න ඕනේ. එතකොට මේ ඊයම් පිට කරන තාපය සමානයි ජලය උරාගත් තාපය එකතු කිරීම අයිස් උරාගත් තාපය එකතු කිරීම කැලරි මීටරේ උරාගත් තාපය. හරිනේ? right එහෙනම් ලියමු අපි ඊයම් පිට කළ තාපය මං ගන්නම් ඒක කිව්වේ එක කියලා. ඊයම් පිට කළ තාපය කිව්වේ. ක්ලාස් එකේ ටියුට් තියලා දෙන්නේ. එහෙනම් mc θ. ඇත්තටම ඊයම් වල ස්කන්ධ m අතර c θ. එහෙනම් ඊයම් වල ස්කන්ධය ග්‍රෑම් 500යි කිලෝග්‍රෑම් කරා 500 වැඩි කරා 10 ඍණ 3. මම ඒකක ලියන්නේ නැහැ වැඩේ සංකීර්ණ වෙන්නේ ඉන්න. ග්‍රෑම් 500 කිලෝග්‍රෑම් කරා. ඊයම් වල විශිෂ්ට තාපධාරිතාවය දීලා දිනවා. තඹවල 390යි ඊයම් වල 130යි. ආරම්භයේදී ඊයම් තියෙන්නේ 200 අවසානයේදී අපි ගන්නවා උෂ්ණත්වයේ θ කියලා. එhmenan 200 අඩු කිරීම θ. අවසාන උෂ්ණත්වයේ θ. 200 අඩු කිරීම θ. එහෙනම් මෙතන 10 ධන 3යි ඍණ 3යි කැපෙනවා. 5 3 15යි ඉතිරි එකයි 5 1 5යි 1යි 6යි 200 ඍණ θ. ඔන්න කිව්වේ. ඔන්න කිව්වේ. එන්න මම උගසනාට මකන්න නැත්තම් ඉඩමදි වෙනවා. ඔන්න කිව්වේ කොහොමද? ඊයම් පිට කරපු තාම. පන්තිය කන්තිය බලාගෙන ඉඳි අඩු වෙනවා. එහෙනම් දෙවෙනි එක කැලරි මීටරය උරාගත් තාපය. කැලරි මීටරය උරාගත් තාපය. කැලරි මීටරය උරාගත් තාපය. කැලරි මීටරය උරාගත් තාපය. ඒකත් mc θ. පොඩි ගැටලුවක් වුණා. කැලරි මීටරයට m දැම්මේ m මොකක්ද කියලා දැම්මේ කියලා මතක නැහැ. මම කැලරි මීටර ස්කන්ධෙම ලියන්නම්. CI ග්‍රෑම්. ඒකම අපි Q2යි කියලා. එhmenan 100 වැඩි කිරීම 10 ඍණ 3. ඔන්න කිලෝග්‍රෑම් කරා. C තාපධාරිතාවයේ තඹවල 390යි. θ කැලරි මීටරේ තියෙන්නේ ආරම්භයේදී කීයද? බිඳුවේ. ඇයි ජලයේ තියෙන්නේ බිඳුවේනේ? එහෙනම් අවසානයේදී θ. එහෙනම් බිඳුවේ තියෙන උෂ්ණත්වය θ දක්වා වැඩි වෙන්න ඕන. කැලරි මීටර. එහෙනම් මෙතන θ අඩු කිරීම බිඳුව. එහෙනම් මේක සුළු කරොත් එහෙම 0.0.0යි 10 3 එක පිටාම මෙතන 39 θ. වෙන බිඳුව කියන්නේ 39 θ.
එහෙනම් ඔන්න Q2 ආවා 39යි T. Q2 ආවා 39යි T. right ඊළඟට ජලය උරා ගන්නා තාපය. ජලය උරා ගන්නා තාපය. ඒකත් ගන්න වෙන්නේ MCT එක. ජලය උරා ගන්නා තාපය ඒකත් ගන්න වෙන්නේ MCT. එතකොට ජලයේ ස්කන්ධය බලන්න. ඒක අපි ගමු Q3 කියලා. ජලයේ තියෙනවා කොච්චරද? ග්‍රෑම් 150. 150 වැඩි කිරීම 10 3 කිලෝග්‍රෑම්. ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය 4200. ජලයේ තියෙන්නේ බිඳුවේ. එහෙනම් බිඳුවේ තියෙන එක θ දක්වා වැඩි වෙනවා. එහෙනම් θ අඩු කිරීම බිඳුව. θ අඩු කිරීම බිඳුව. එහෙනම් Q3 සමානයි මේ බිඳුවයි මෙතන බිඳුව දෙකක් කැපිච්චාම 10 බිඳුවට කැපෙනවා 15 වරක් දෙක තියෙන බිඳුව ලිව්වා ඉතිරි 3යි 15 වරක් 4 60යි 60යි 3යි 63යි θ අඩු කිරීම බිඳුව කියන්නේ T. එහෙනම් Q3 එනවා 630යි T. Q3 එනවා 630යි T. ඊළඟට තියෙන්නේ අයිස්. බිඳුවේ තියෙන අයිස් බිඳුවේ තියෙන ජලයේ බවට පත් වෙනවා. බිඳුවේ තියෙන ජලය θ උෂ්ණත්වය දක්වා රත් වෙනවා. එහෙනම් අයිස් වල තාපය උරා ගැනීමේදී එකක් MCT ml අයිස් දියවීම දිය වූ අයිස් වල තාපය උරා ගැනීම MCT. ඔය ළමයි අඩු වෙලා ගොඩක් අඩු වෙනවා. එහෙනම් මම ලියනවා අවසානයේදී අයිස් උරා ගන්නා තාපය. අයිස් උරා ගන්නා තාපය. අපි ගමු ඒක Q4. Q4 කියන්නේ නම් අයිස් දියවීම ml දිය වූ අයිස් වල උෂ්ණත්වය ඉහළ යෑම MCT. අයිස් දියවීම සහ දිය වූ අයිස් වල උෂ්ණත්වය ඉහළ යෑම. දුෂ්කර කාලවලදී తాවකාලිකයි වෙන්නේ ස්ථිර පුද්ගලයන් වෙන්නේ. පඩරන් කියන්න දෙන්නේ ඉතින් අමාරුවෙන් හරි රැඳිලා ඉන්න නැත්තම් වැඩේ දෙල් වෙයි. අයිස් කැලේ ස්කන්ධය කියන ග්‍රෑම් 8යි. එන 8 වැඩි කිරීම 10 ඍණ 3යි. L කීයද? අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවය 334යි කිලෝ ජූල්. එන ඒක 334යි වැඩි කිරීම 10 3යි ජූල්. කිලෝ ජූල් ජූල් කරා. ඒ අයිස් වල ස්කන්ධයම තමයි මෙතෙන් දෙන්නේ. ඒ අයිස්මයි දිය වෙන්නේ. 8 වැඩි කිරීම 10 ඍණ 3යි. අයිස් දිය වුණාම හැදෙන්නේ ජලය. ජලයේ විශිෂ්ට අපදාර්ථතාවය 4200.
දිය වූ අයිසල උෂ්ණත්වයේ බිඳුවයි. ඒ කියන්නේ දිය වෙච්ච ජලයේ බිඳුවයි. එහෙනම් බිඳුවේ ඉඳන් තීට දක්වා වැඩි වෙන්නේ තීට අඩු කිරීම බිඳුව. තීට අඩු කිරීම බිඳුව. එහෙනම් මේක සුළු කරනවා. මේ 10 × 3යි 10 × 3යි කැපෙනවා. 8 වරක් 4 32න් 2 ලිව්වා ඉතිරි 3යි. 8 වරක් 3 24යි. 24යි 3යි 27න් 4 ලිව්වා ඉතිරි 2යි. 8 වරක් 3 24යි 2යි 26යි. 8 වරක් 4 32න් 2 ලිව්වා ඉතිරි 3යි. 8 වරක් 3 24යි 3යි 27න් 4 ලිව්වා ඉතිරි 2යි. 8 වරක් 3 24යි 2යි 26යි. ධන මෙතන බිඳුව දෙකක් මෙයාගෙන් කැපෙනවා 10 ඍණ 1යි. 8 වරක් 2 16න් ආයෙ ලිව්වා ඉතිරි 1යි. 8 වරක් 4 32යි 1යි 33යි. වැඩි කිරීම 10 ඍණ 1. වාරයක් තීතා. ඒ කියන්නේ මෙතන එනවා 2672 ධන 33.6යි තීතා. ඔන්න එනවා Q4. 2672 ධන 33.6යි තීතා. ඔන්න Q4. පල්ලා ඉන්න ඕ මෙන්න මෙතන වෙලා නිදි. අද උට මොකුත් පුරන්න අහුවෙලා නැහැ. හොඳ නිදි. එහෙනම් අපිට ලියන්න පුළුවන් පිටකල තාපය සමානයි උරාගත් තාපය. පිටකල තාපය සමානයි උරාගත් තාපය. පිටකල තාපය සමානයි උරාගත් තාපය. එහෙනම් මෙන්න පිටකල තාපය 65 200 ඍණ තීතා. උරාගත් තාපය මේක මම වචනෙන් ලියන අකුරු වලින් ලියන්නම්. Q1 සමානයි Q2 Q3 Q4. පිටකල තාපය සමානයි උරාගත් තාපය. දැන් අගයන් ආදේශ කරා නම් සුළු කරන්න පුළුවන්. Q1 කියන්නේ 65 200 ඍණ තීතා. Q2 කියන්නේ 39යි තීතා. Q3 කියන්නේ 630යි තීතා. Q4 කියන්නේ 2672 ධන 33.6යි තීතා. ඇටපයව දෙකක් 130යි. මෙන්න බිංදු දෙක. ඍණ 65යි තීතා. මේ දෙන්න එකතු කරමු 9යි. 3යි 3යි 6යි. 6යි. 9යි බිංදුවයි 9යි. 3යි 3යි 6යි 6යි. මෙන්න තීතා. ධන 2672 ධන 33.6යි තීතා. මෙයා මෙහෙට එනවා. 2672 ඍණ වෙනවා.
669යි තීටා ධන 33.6යි තීටා ධන වෙන එක්කෙනා මෙහෙට යනකොට ධන වෙනවා 65යි තීටා. දැන් තේරෙනව නේද physics වලගේ කොහොමද කියලා? සර් මේ වගේ ගණන් ටිකක් ආයෙ කරනවානේ. කරනවා. මේක පොඩක් පන්ති පටන් ගත්තාම ටිකක් කරමු කියලායි මගේ අදහස. නැත්තම් අද පන්තියෙන් දැන් භාගයක්ම ගිහිල්ලා මෙතන එනවා 767යි තීටා 0.6යි තීටා. මේ පැත්තේ එනවා 13000න් අඩු කරන්න ඕනේ 2671 10328යි. එහෙනම් මම මෙතන තීටා වලගේ ගන්නවා 10328 බෙදන ඔකාගෙන්ද 767.6. දහතුනයි දශම 4.5. එහෙනම් පද්ධතිය අවසාන උෂ්ණත්වයේ බිඳුවේ තියෙන එක 13.4.5 දක්වා ඉල යනවා. අසූ 9ක් විතර හිටපු පන්තිය 66ක් දක්වා අඩු කරපු ගානක්. වෙලාවට 69 වුන්නේ නැත්තේ. ඇයි